කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ සම්මා සම්බුද්ධ වූ තථාගත වූ ලෝක ශිවංකර වූ දස බලධාරී වූ මාගේ ශාස්ත්‍රූ නායකයන්න් වහන්සේට নমස්කාර කරමි. নমස්කාරය වේවා. සදහවතුනි, බෞද්ධයන් වන ඔබ අප සියලු දෙනාම ධර්මය සහ කර්මය මනවින් හඳුනාගෙන ජීවිතාවබෝධය ලැබමින් ජීවිතයේ යථාර්ථය පසක් කර ගැනීමටයි නිබඳවම බෞද්ධ නාලිකාව ස්වකීය කලන මිතුරා බවට පත් කරගෙන අප හා සමග සම්බන්ධ වෙමින් මේ වැඩසටහන් නරඹන්නේ ශ්‍රවණය කරන්නේ. ඒ කල්යාණ මිත්‍ර සහෘද ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අද බෞද්ධ මාධ්‍යාලය ඉදිරිපත් කරන කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන අපි ඊටාම රමණීය භූමි භාගයක සිට ගෙන එන්නටයි සූදානම් වෙන්නේ. සදහවතුනි, ඒ අනුව යමින් අද සුපුරුදු මාතෘකාව පදනම් කරගෙන අපේ වැඩසටහන මෙහෙයවන්නට වෙනදා මෙන්ම බෞද්ධ නාලිකාව නම් වූ මේ විසල් මාධ්‍ය වනස්පතියෙහි වර්තමාන නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව අපි වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන මේ වැඩසටහන තුල නිර්මල තේරවාදී ත්‍රිපිටක බුද්ධ වචනය සමාජගත කරන්නටයි අපි නිබඳවම උත්සාහ ගත්තේ. ඒ අනුව යමින් අදත් සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තේ අග්ගික සූත්‍රය තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වැඩි කල් වේලා නොගෙන ඒ වෙනුවෙන් නායක ස්වාමින් වහන්සේට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නට අප කැමතියි. නායක ස්වාමින් වහන්සේ මේ අග්ගික සූත්‍රය කොයි විදිහටද පෙළ දහමේ සඳහන් වෙන්නේ, නොයසේනම් සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ කියන කාරණාව අප කැමති මුලින්ම ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත පින්නතුනි. සහන් මතක් කළා වගේ අපේ සංයුක්ත නිකායේ සඳහන් වන බ්‍රාහ්මණ සංයුත්තේ සූත්‍ර දේශනා තමයි අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්නේ අග්ගික සූත්‍ර දේශනාව. අග්ගික සූත්‍ර දේශනාව කියලා කියනකොට පින්නතුනේ බුදුදහම තුල ඊටාම් වැදගත්ම කාරණේ තමයි මුලින්ම තේනෙට ඕනේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සද්ධා බීජං කියලා. එතකොට මේ බුද්ධ ශාසනයේ ගුණ පුරන්නට, පිළිවෙත් පුරන්නට, විශේෂයෙන්ම පින් වපුරන්නට මේ කෙතේ පින් කෙතේ බීජ බොහොම පිරිසුදු බීජ බවට පත්වන්නට ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව හරියට බීජ වගේ කියලා දේශනා කළේ. ඒ වගේම ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසයනේ. ඒතර තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න විශ්වාසය පදනම් කරගෙන තමයි අපේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නට පිළිවන්කම ලැබෙන්නේ.
ඉතින් ඒ අනුව ඒ විශ්වසනීයත්වය අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නවා වගේම ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පිහිටුවා ගැනීම සඳහා තමයි අපි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අයිති පෙළ ධර්මයේ හැටියට මේ සංයුක්ත නිකායේ පළවෙනි ග්‍රන්ථ රත්නය අපි සමීපයේ තබාගෙන ළඟ තබාගෙන මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කිරීමට අපි නිරතුරුවම සූදානම් වෙන්නේ. එහෙමයි. ඒ වගේම තමයි මොන විදිහේ පොත් ග්‍රන්ථ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කළත් අපි දන්නවා විවිධාකාරයේ ධර්මයේ අඩංගු ග්‍රන්ථයන් සම්පාදනය කරලා තියෙනවා. එක එක කතුරුන් විසින්. ඒ අතර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ගිහි පින්වතුන් මේ විදිහට මේ ග්‍රන්ථයන් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් නොයෙකුත් විදිහේ ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ගිහි පින්වතුන් වෙන්න පුළුවන්. ඒ අයගේත් අදහස් එහෙම නැත්නම් ඒ අයගේ මතිමතාන්තරත් බොහෝ වෙලාවට මේ ග්‍රන්ථ තුල අන්තර්ගත වෙනවා. ඒ නිසා තමයි බොහෝ වෙලාවට ඇත්තටම නිවනට කිට්ටු කෙනෙක් බවට පත්වන්නට නිවන් මාර්ගයේ ගමන් කරනකොට නිවනට කිට්ටු කෙනෙක් බවට පත් වෙනකොට බොහෝ දුරක් ගමන් කරලා මේ ධර්ම කාරණා විසඳ ගන්නට එහෙම නැත්නම් ධර්මය තමන් තුළට ඒ විදිහට තමන්ගේ සිත් තුළට කාවද්දා ගන්නට හදවතට එකතු කර ගන්නට නොහැකි වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම අර විශ්වසනීයත්වය කියලා කියන එක අඩු වෙලා යාම තුලින්. ඒ නිසා තමයි අපි මේ ග්‍රන්ථය ළඟ තබාගෙන සමීපේ තබාගෙන මේ සූත්‍ර දේශනා සාකච්ඡා කිරීමට අපි කටයුතු කරන්නේ. ඒ තුලින් උතුම් පිරිසුදු ශ්‍රී සද්ධර්මයම ඔබට ඒ විදිහට සමීප කරන්න තමයි බෞද්ධ නාලිකාව ඔස්සේ මේ ධර්ම සාකච්ඡා ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි අද කතා කරන්නේ මුලින් මතක් කළා වගේ අග්ගික සූත්‍ර දේශනාව. ඉතින් මේ මහරජාජ කියලා කියන කුල පරම්පරාවට අයිති එක්තරා බමුණෙක් තමයි එතකොට මේ අග්ගික කියලා කියන්නේ. එතකොට මේ අග්ගික හඳුන්වන්නේ එතකොට අග්ගික භාරද්වාජ කියලා. අපි කොහොමද බලමු සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. එක් කලක භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර සමීපෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමෙහි වැඩවසන සේක. එකල්හි අග්ගික භාරද්වාජ බමුණා විසින් ගිනි පුදන්නෙමි අග්ගි හෝම කරන්නෙමි ගිතෙලින් මුසු කිරිබතක් පිළියෙල කරන ලද්දේ වේ. එතකොට මේ අග්ගික භාරද්වාජ බමුණා භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ ඒ විදිහට අග්ගි හෝම කියලා කියන ඒ විදිහට යාගයක් පවත්වනවා. එතරම් මේ යාගය කියලා කියන්නේ දීම කියලා කියන අර්ථයෙන්ම තමයි. එතකොට අපි දැන් දානය කියලා හඳුන්වනවානේ. ඒ දානය කියලා කියන එකම තමයි යාගය කියලා කියන්නේ. එහෙමයි. එතකොට දානය කියලා කියන වචනයට සමාන වචනයක් තමයි යාගය කියලා කියන්නේ. එතකොට මේ යාග හෝම පවත්වනවා කියලා කියන්නේ මෙතෙන්දී ගිනි ගොඩක් ගහලා ඒ ගින්දරට ගිතෙල් මුසු කිරිබතක් සකස් කරලා ඒ ගිනි ගොඩට දාන. ඒ ගිනි ගොඩට දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ තමන් විශ්වාස කරන ඒ විදිහට දෙවියන් වහන්සේ හෝ වේවා. ඒ වගේම තවත් වෙලාවකට මේක සිද්ධ කරනවා මේ මියගිය අය සතුටු කරන්නත් සිද්ධ කරනවා. ඉතින් මියගිය අයත් මේ විදිහට අනුභව කරනවා ඇති කියලා හිතලා මේ කිරිබත් ටික මොකද කරන්නේ අර ගිනි ගොඩට දානවා. එහෙමයි. ඒ වගේ දෙයක් තමයි මේ
අග්ගි හෝම පූජාව කියලා යාගය කියලා කියන්නේ. එහෙමයි. ඉතින් මේ විදිහට මේ යාගයේ පවත්වන්නේ මේ අග්ගික භාරද්වාජ බමුණා. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසි උරුගෙන රජගහනුවරට පිඬු පිනිස පිවිසිසේක. රජගහනුවර ගෙපිලිවලින් පිඬු පිනිස හැසිරෙන සේක් අග්ගික භාරද්වාජ බමුණාගේ නිවෙස්න වෙත එළඹිසේක. එළඹ එකත් පසක වැඩ සිටිසේක. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩම කරන මේ අග්ගික භාරද්වාජ බමුණාගේ නිවසට ගෙපිලිවලින් පිඬුපාතේ වඩින ගමන් අග්ගික භාරද්වාජ බමුණා පිඬු පිනිස වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේය. දැක භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මේ විදියට කියනවා. ඒ විදියට ගේ ඉස්සරහා කඩුල්ල ළඟ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට ඇහෙන්නට මේ විදියට කියනවා. යම් බමුණෙක් ත්‍රිවිද්‍යාවෙන් සමන්විතද සත්වන පිතා මග යුගය දක්වා පිවිතුරු ජාති ඇත්තේද බොහෝ ග්‍රන්ථයන් හදාලේද ත්‍රවේද සංඛ්‍යාත විද්‍යාවෙන් හා ගෝත්‍ර සංඛ්‍යාත චරණයෙන් යුක්තද ඒ බමුණු තෙමේම මේ පායාසය වළඳන්නේය. ඒ මිස මොඹට මෙය නුසුදුසුයයි කීයාය. එතකොට මේ කිරිබත දැන් පිණ්ඩපාතේනේ දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩලා ඉන්නේ. නිසා කල්පනා කළා දැන් අර යාගය අවසන් වෙලා ඉතුරු වෙලා තියෙන කිරිබත් ටික තියෙනවනේ. ඒ කිරිබත් ටික පූජා කරන්න එහෙම නැත්නම් ලබන්නට ඔබ සුදුසු නෑ කියලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා. ඒක සුදුසෙක් බවට පත් වෙනට මේ කාරණා තේන්නට ඕනේ කියලා තමයි භාරද්වාජ බමුණා කියන්නේ. එහෙමයි. මොනවාද? ත්‍රිවිද්‍යාවෙන් සමන්විත වෙන්නට ඕනේ. එතකොට මෙතෙන්දී ත්‍රිවිද්‍යාවෙන් සමන්විත වෙන්නට ඕනේ වගේම පිරිසුදු ಜಾති ඇත්තේ. ඒ කියන්නේ තාත්තගේ පියාගේ පැත්තෙන් සත්වර්ගයක්ම පිරිසුදු භාවයට පත් වෙන්න ඕනේ කියලා කියනවා. එහෙමයි. ඒ වගේම ඊළඟට බොහෝ ග්‍රන්ථයන් පරිශීලනය කරලා තියෙන්නට ඕනේ. කියන්නේ වේද ශාස්ත්‍රය පරතරට ගිය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට ත්‍රිවේද සංඛ්‍යාත විද්‍යාවෙන් හා ගෝත්‍ර සංඛ්‍යාත චරණයෙන්. එතකොට අර ඒ කුල પરම්පරාවේ පිරිසුදු භාවය තමයි චරණය කියලා කියන්නේ. එතකොට ආන්න එහෙම පිරිසුදු කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ මේ මගේ පිණ්ඩපාතේ නැත්නම් මගේ පිණ්ඩපාතේ මගේ ආහාරය ඔබට ලබන්න සුදුසු කෙනෙක් බවට පත් වෙන්න නම් මේ කතාව එහෙම නැත්නම් මේ ගාථාව අහගෙන හිටපු භාග්‍යතුන් වහන්සේ පිළිතුරු වශයෙන් ලබා දෙනවා මේ විදිහට ගාථා කීපයක්. බොහෝ ප්‍රලාප බෙනෙන්නේ ඇතුළත කෙලෙසින් කුණු ඌයේ කිලිටි ඌයේ කොහොන් බැවින් පිරිවරණ ලද්දේ ಜಾති මාත්‍රයෙන් බමුණෙක් නොවේ. එතකොට බමුණෙක් බවට පත් වෙන්න මේ ಜಾති මාත්‍රයෙන් බමුණෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒකට හේතුව තමයි බොහෝ ප්‍රලාප බොහෝ විතර නොසුදුසු දේවල් තමයි කියන්නේ. ඒ කියන්නේ යථාර්ථයෙන් තොර යථාර්ථවාදී වචනයෙන් තොර දේවල් තමයි ඒ විදිහට බමුණන් විසින් මේ විදිහට ප්‍රකාශ කරන්නේ. එහෙමයි. අනවබෝධයෙන් යුක්ත වචන භාවිතා කරන්නේ. ඒවා ප්‍රලාප හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඇතුළතින් බැලුවාම ඒ විදිහට සිතේ තියෙන්නේ මේ නුසුදුසුකමක් හරි සුදුසුකමක් හරි එහෙම බැලීමක් නෙවෙයි. දානෙ දෙන්නට ඕනේද කියලා ඒ සුදුසුකමක් හරි බැලීමක් නෙවෙයි මේ හිතේ ඇතුලේ තියෙන්නේ. එහෙමයි. හිතේ ඇතුලේ තියෙන්නේ කෙලෙස්. එහෙම නැත්නම් ලෝභය තමයි. ලෝභය හිතේ තියාගෙන තමයි මේ විදිහට කියන්නේ. එහෙමයි. ඉතින් ඒ විදිහට අර කෙලෙස් කිලිටි ඇතුලේ තියාගෙන තමයි මේ විදිහට කතා කරන්නේ. ඒ විදිහට
ಜಾති මාත්‍රයෙන් ওই විදිහට බමුණෙක් වෙන්නේ නැහැ කියලා පළවෙනි ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දෙවෙනි ගාථාවෙන් බුදුරජාණන් දේශනා කළා යමෙක් පෙරවිසු කඳ පිළිවෙත දනීද ඒ කියන්නේ පුබ්බේ නිවාසාංශ ඥානෙ කෙනෙකුට තියෙනවා නම් ස්වර්ගය හා අපායත් දකීද ඒ කියන්නේ උඩින් භවග්‍රේ සහ යටින් අවීචිය කියලා කියන ඒ විදිහට මේ ලෝකේ සම්පූර්ණයෙන්ම දකින්න කෙනෙක් ඉන්නවා නම් වැලිත් ಜಾති පක්ෂය සංඛ්‍යාත අරිහත්ත්වයට පැමිණියේද ඒ ಜಾතික්ෂය ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉපදීම කියලා කියන එක ක්ෂය කරපු අරිහත්ත්වයට පැමිණි කෙනෙක් ඉන්නවද මාර්ගඥානෙන් චතුස්සත්‍ය දැන නිමවන ලද සොලොස් කිස ඇත්තේද ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ විදිහට ආකාර තුනකින් ත්‍රිපරිවට්ටයෙන් සම්පූර්ණ කරගත්ත රහතන් වහන්සේලා කායාදී මෞන ගුණයෙන් යුක්තයි. එතකොට මෞන ගුණය කියලා කියන්නේ උතුම් ගුණයෙන් යුක්තයි කියලා කියන එක. එහෙමයි. උතුම් ගුණයෙන් යුක්තයි රහතන් වහන්සේලා. දෙවෙනි ගාථාවෙන් බමුණට දේශනා කළා. එහෙමයි. තුන්වෙනි ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ත්‍රිවිද්‍යාවෙන් බමුණුතෙම තේවිජ්ජ වෙයි. එතකොට හරියට අර කුලයෙන් බමුණ නොවුණු නේද? කුලේ මාත්‍රයෙන් බමුණෙක් වෙච්ච නැති කෙලෙස් නැති කිරීමෙන් බමුණෙක් බවට පත් වුණු බ්‍රාහ්මණ නමින් හඳුන්වන රහතන් වහන්සේලා. එහෙමයි. රහතන් වහන්සේලා ත්‍රිවිද්‍යාවෙන් සමන්විතයි. එතකොට අර ඒ විදිහට වේද ශාස්ත්‍රය උගන්වන ත්‍රිවේදය නෙවෙයි එතකොට ඒ විදිහට ත්‍රිවිද්‍යාව කියලා හඳුන්වන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිවිද්‍යාව වෙනස්ම වූ ත්‍රිවිද්‍යාවක්. එහෙමයි. ප්‍රඥාවක්. ඊළඟට මේ විද්‍යාවෙන් හා චරණ ධර්මයන්ගෙන් යුක්තව හෙතෙමේ අපාය තෙමේ මේ පායාසය වළඳන්නේය. වැළඳීමට සුදුසු කෙනා කවුද? එතකොට මේ විදිහට ත්‍රිවිද්‍යාවෙන් හා චරණ ධර්මයන්ගෙන් සමන්විත මහරහතන් වහන්සේලා තමයි මේ පිණ්ඩපාතයේ වළඳන්න සුදුසුම් බවට පත් වෙන්නේ. ඊළඟට මේක අහගෙන හිටියා මේ බමුණ අහගෙන හොඳට අහගෙන හිටියා. එහෙමයි. එතකොට මේ බමුණ යාග හෝම පවත්වමින් විශේෂයෙන් දැන් බොහොම ඥානවන්ත කෙනෙක්නේ. එහෙමයි. නේද? එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ උසස් කුලවල බමුණ වේද ශාස්ත්‍රයේ බොහොම පරතරටම ඉගෙන කියා ගන්නවා. ඒ වගේ කෙනෙක් තමයි මේ බ්‍රාහ්මණයත්. එහෙමයි. ඊළඟට මේ බමුණා මේ මහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා භවත් ගෞතම තෙමේ වළඳාවා. භවත් ගෞතම තෙමේ බමුණෙකි. එතකොට මේ කතාව අහගෙන හිටපු ඒ බමුණා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා අනේ මේ පිණ්ඩපාතය ඔබ වහන්සේ වළඳන්න. ඔබ වහන්සේ හරියටම හරි බමුණෙක් කියලා බොහෝම ප්‍රසාදයට පත් වුණා. ඊළඟට නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බමුණ මා විසින් ගාථාභිගීතමේ පායාසයේ වැළඳීම සුදුසු නොවේ. ඒ විදිහට මම මේ ගාථාවෙන් ඒ විදිහට ඔබට මේ විදිහට පැහැදීමක් ඇතික මම දේශනා කරපු මම සංජායනා කරපු ගාථාවෙන් ඒ විදිහට ගාථාව ගීතයක් හැටියට නේද? ගාථාව ගීතයක් හැටියට අහගෙන ඉඳලා කෙනෙක් පැහැදීමක් ඇති කරගත්තා නම් ඒ පැහැදීම ඇති කරගත්ත කෙනාගේ දාණය වළඳන්න මම සුදුසු නෑ. එහෙමයි. එහෙම කිසිම කෙනෙක් සුදුසු නෑ ඒ විදිහට පසුව පැහැදීමක් ඇති කරගත්ත කෙනෙක් ඒ විදිහට වළඳන්නට. එහෙමයි. ඊළඟට ආජීව පාරිශුද්ධිය දක්වන්න උන්ගේ මේ ස්වභාවයක් නොවේ. එතකොට ආජීව පාරිශුද්ධ සීලය නේද? එහෙමයි. අපි ගත්තොත් එහෙම
යහපත් දිවි පැවැත්ම ආජීවය කියලා කියන යහපත් දිවි පැවැත්මනේ. එහෙමයි. ඒතර යහපත් දිවි පැවැත්මක් අනුගමනය කරන උතුමන්ගේ පිළිවෙත නෙවෙයි ගාථා ගීත කියලා ඒ විදිහට මේ අනිත් අය පහදවලා පිණ්ඩපාතේ එහෙම නැත්නම් ආහාරය සොයාගන්න එක. එහෙමයි. සුදුසු දෙයක් නෙවෙයි. එහෙමයි. ඊළඟට බුදුවරයෝ ගාථා ගීත බොජුන පැහැර කෙරේ. භාග්‍යතුන් වහන්සේලා ඒ බොජුන් වළඳන්නේ නැහැ. පැහැර කරනවා. බමුණ ආර්ය ධර්මයේ ඇති කල්හි මේ පැවැත්මයි. ආර්ය උතුමන් වහන්සේලාගේ ධර්මය තුල පැවැත්ම රඳා පවතින්නේ මේ නොවැළඳීම තුල. එහෙමයි. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයේ තුල තමයි පැවැත්ම රඳා පවතින්නේ. අකැප දෙය දුරලා කැපදේම වැළඳීම ආර්යයන්ගේ ස්වභාවයයි කියලා තමයි භාගතුන් වහන්සේ ඒ විදිහට දෙවෙනි ගාථාවෙන් පළවෙනි ගාථාවෙන් නැවත දේශනා කරන්නට යෙදුනේ. ඊළඟට දේශනා කරන දෙවෙනි ගාථාව සියලු ගුණයෙන් යුක්ත මහා ඍෂි වූහු සන්හුන් කුකුස් ඇති රහත් වූ මෙයින් අන්‍ය වූ ආහාරයෙන්ද පානයෙන්ද උවටන් කරව පින් කැමැත්තහුට ඒ කෙත වේ. එතකොට අර පින් කෙත පුඤ්ඤක් කෙත්තස්ස හෝති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පින් කෙතක් බවට පත් වෙන්නේ ආර්ය උතුමන් වහන්සේලාට තම් පිළිගැන්වීම තුලින් කියලා. ඉතින් මේ ආහාරය වැළඳුවේ නැති වුණාට මේ වෙලාවේ මේ ආහාරය වැළඳුවේ නැති වුණාට ඔබට පසු කාලයේ පුළුවන්කම තියෙනවා ඒ විදිහට මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ආර්ය උතුමන් වහන්සේලාට එහෙම නැත්නම් අර සියලු ගුණයෙන් යුත් මහා ඍෂි වූ සන්හුන් කුකුස් ඒ විදිහට ඇති රහත් වූ මේ ආහාරය වැළඳීමට සුදුසු බවට එහෙමයි පත් වෙනවා. එතකොට ඒ විදිහට දේශනා කරාට පස්සේ ඒ දේශනාවත් අහගෙන හිටපු මේ බමුණා අවසාන වශයෙන් මොකද උනේ? මෙසේ වදාළ කල්හි අග්ගික බහරද්දාජ බමුණුතිමේ භාග්‍යතුන් වහන්සේට මේ සැලකලේය. භවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි මම බොහෝම කැමැත්තෙන් අහගෙන හිටියා. එහෙමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ සරණ යනවා. ඊළඟට ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ඊළඟට මහා සංඝරත්නයේ සරණ යනවා. ඒ තුන් සරණ යනවා විතරක් නෙවෙයි මට පැවිද්ද ලබා දෙන්න. එහෙමයි. පැවිද්ද ලබා ගත්ත මේ අග්ගික භාරද්වාජ බමුණා ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා පැවිදි උපසම්පදාව ලබලා නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් නැසලා අරිහතුන් වහන්සේ නමක් බවට පත් වන්නට ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරින් එක්තරා කෙනෙක් බවට පත් වුණා කියලා මේ සූත දේශනාව මේ ආකාරයට පෙළේ සඳහන් වුණ ආකාරයට අවසන් වෙනවා සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අද අපි ප්‍රථම කොටස අග්ගික සූත්‍රයේ කියා දුන්නා සූත්‍ර පෙළට අනුව සූත්‍ර පිටකයට අනුව කොයි විදිහටද සඳහන් වෙන්නේ කියන කාරණාව. ඉතින් දැන් අපි ඔබට පැහැදිලි කර දෙන්නට සූදානම් වෙන්නේ ඒ දේශනාවම කොයි විදිහටද අටුවාවේ ඊටාම විසල් ආකාරයෙන් විග්‍රහ වෙනවා. නායක ස්වාමීන් වහන්සේ මෙය තව දුරටත් විග්‍රහ කරගන්නට අටුවා දේශනාව අපට අති විශාල පිටු බලයක් බවට පත් වෙනවා නේද? ඒ කොයි විදිහටද අටුවාවේ සඳහන්ව තියෙන්නේ කියලා අපි කැමතියි ඔබ වහන්සේගෙන් නැවත විමසීමක් කරන්න. අග්ගික භාරද්වාජෝ මොහුද භාරද්වාජමය. ඒතර භාරද්වාජ කුලයට අයිති උසස් කුලයකට අයිති කෙනෙක් තමයි භාරද්වාජ කියලා කියන්නේ. එහෙමයි. ගිනි ඇසුරු කිරීම වශයෙන් ඔහුට සංගීතීකාරක භික්ෂුන් වහන්සේලා විසින් තමයි මේ අග්ගික භාරද්වාජ කියලා හඳුන්වලා තියෙන්නේ. එහෙමයි. එතකොට ග්‍රන්ථ සම්පාදනය කරන එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමේදී ඒ රහතන් වහන්සේලා ආර්ය උතුමන් වහන්සේලා තමයි මේ විදිහට මේ නම යොදලා තියෙන්නේ. එහෙමයි.
ඊළඟ සඳහන් වෙනවා සන්නිහිතෝ හෝති පිළියෙල කරන ලද්දේ වේ. අට්ඨහසි කුමක් නිසා එහි සිටියේද? භාග්‍යතුන් වහන්සේ අලුයම ලෝකය බලනසේක්. මේ බමුණා දැක මෙසේ සිතූහ. දැන් භාග්‍යතුන් වහන්සේ උදේම බලනවා විශේෂයෙන්ම මහා කරුණා සමාපත්තියට සම්වැදිලා සූවිසි කියලා ලක්ෂයක් සමාපatti සෝයට සම්වැදිලා මහා කරුණා සමාපත්තියට සම්වැදිලා තමයි ලෝකේ දිහා බලන්නේ. ලෝකේ දිහා බැලුවට පස්සේ මේ බමුණ දකිනවා මේ බ්‍රාහ්මණයා මෙබන් දෙකි අග්‍ර පායාසයේ ගෙන මහ බමුන් වළඳවන්නේ මැයි ගින්නෙහි දවන්නේ නිෂ්ඵල වූවක් කරයි. එතකොට මෙයා මේ බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා ඉස්සෙල්ලාම භාග්‍යතුන් වහන්සේ හඳුනාගත්තා. එහෙමයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ එතකොට මෙතෙන්දී තමන්ගේ ආගමට අනුව නේද? තමන්ගේ ආගමට අනුව මහා බ්‍රහ්මයා පුදන නිසා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ශ්‍රද්ධාව පුදවාගෙන අග්‍රපායාසෙ. ඒ කියන්නේ තමන් නිවසේ ආහාරයට සකස් කරගන්න පායාසයේ අග්‍ර කොටස නේද? දැන් අපි භාග්‍යතුන් වහන්සේට පූජා කරනවානේ අග්‍ර කොටස. ඒ වගේ මේ පායාසයේ අග්‍ර කොටස මහ බමුන් වළඳවන්නේ කියලා නේද? මහා බ්‍රහ්මයා වළඳවන්නේ කියලා තමයි මේ ගින්නෙහි දවන්නේ. එහෙමයි. එතකොට ගින්නට දාලා පිලිස්සීමට පත් කරන්න තමයි කල්පනා කරන්නේ. ඊළඟට සඳහන් වෙනවා අපා මගට වැටි. දැන් මේ මෙහෙම කළාම ඇත්තට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ අපායට තමයි වැටෙන්නේ කියලා. එහෙමයි. ඒ කියන්නේ එතෙන්දි මේ ආහාරය කියලා කියන එක වැරදි දෙයකට යොමු කරලා තියෙන්නේ. නේද? එහෙමයි. ඒතර ආහාරය කියලා කියන එක හිතාම ආහාරය හිතලා මේ විනාශ කිරීම මත නේද? ආහාරය විනාශ කිරීම මත ඒක අපායට මඟ හදා ගැනීමක් හැටියට තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. එහෙමයි. ඒකේ ඒ විදිහට අපි ඒ අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් කාරණයක්. එහෙමයි. මේ ලබ්ධිය විසඳුණු ලබන්නේ අපායේ දෙසටම යන්නේ වෙයි. දැන් මේ වැරදි අදහස නේද? වැරදි මතය, වැරදි දෘෂ්ටිය නැති කරගත්තේ නැත්තම් මේ බමුණා අපායට යනවා කියලා කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දකින්න මේක කොහොම හරි ධර්මදේශනාවෙන් ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය බිඳ පැවිදි කරවා සතර මගත් සතර පළත් දෙමි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා නැවත පැවිදි භාවයට පත් කරලා ආර්ය උතුමන් වහන්සේ නමක් බවට පත් කරන්න පුළුවන් කියලා ඒ වෙලාවේ මහා කරුණාවෙන් දකිනවා. එහින් පෙරවරු කාලයේහි රජගහ නුවරට පිවිස එහි වැඩ සිටිසේක. දැන් භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට තමයි වැඩ සිටින්නේ. තීහි විජ්ජාහි ත්‍රිවේදයෙන් ජාතිමා පියාගේ පාර්ශවයෙන් සත්වන පරම්පරාව දක්වා පවිත්‍ර වූ ජාතීන් යුක්ත වූයේ. එතකොට අර ජාතීන් පිරිසුදු භාවයට පත් වෙනවා කියලා කියන්නේ එතෙන්දී පියාගේ පාර්ශවයෙන් එවිදිහට පරම්පරා 7ක් පිරිසුදු භාවයට පත් වෙන්නට ඕනේ. ඊළඟට සුතවා බොහෝ නානා ප්‍රකාර වූ ග්‍රන්ථ සුතවා ඇසුයේය. එතකොට ඒ බමුණන් විසින් විශේෂයෙන්ම බොහෝ ග්‍රන්ථ ඇසුරු කරලා තියෙනවා. ඊළඟට සෝ ඉමං බුංජෙය ඊ ත්‍රිවේදේ දත් බමුණා බ්‍රාහ්මණයා මේ පායාසය අනුභව කිරීමට සුදුසුය. එතකොට අද අර සම්පූර්ණයෙන් ත්‍රිවේදයේ පරතරට ගියා පමණක් නෙවෙයි ත්‍රිවේදයේ පිළිබඳව
ලෝකයට හඳුන්වලා දුන්නේ මහා බ්‍රහ්මයායි කියලා ඒ විදිහට තමයි මේ අයගේ පිළිගැනීම වෙලා තිබුණේ. ඔබ වහන්සේට මේ පායාසය සුදුසු නොවේයි. දැන් එතකොට අර භාග්‍යතුන් වහන්සේ වෙලා පිණ්ඩපාතේ වැඩලා ඉන්න වෙලාවේ ඔබට සුදුසු වෙන්නේ නැහැ කියලා ඒ විදිහට අපහැදීමක් ඇති කර ගත්තා. එහෙමයි. වේදී පුබ්බේ නිවාස ඥාණයෙන් ජාතිය අවබෝධ කළසේක. ඊළඟට සග්ගාපායන් දිවසින් ස්වර්ගයත් අපායත් දකි. දැන් එතකොට දිබ්බ සෝත නේද? දිබ්බ චක්කු ඒ ඥානයන් තුලින් ඒ විදිහට දිව්‍ය ලෝකය අපාය සම්පූර්ණයෙන්ම දකිනවා. එහෙමයි. ජාතික්ඛයන් අරිහත් බව අභිඥා වෝසිතෝ දැන නිමා කරන ලද අවසානයේ ඇත්තේ. එතකොට සම්පූර්ණයෙන්ම මේ ජාතිය ක්ෂය කරලා තියෙනවා. ඉපදීම කියලා කියන එක ක්ෂය කරනවා රහතන් වහන්සේලා. බ්‍රාහ්මනෝ භවං අවීචයේ පටන් භවාග්‍රයේ දක්වා ඔබ වහන්සේ හා සමාන ජාති සම්පන්න වූ ශීනාශ්‍රව වූ බ්‍රාහ්මණයෙකු නැත. ඔබ වහන්සේම බ්‍රාහ්මණයෙකි. තංගල පැහැදිලා මේ කියන්නේ. එහෙමයි. නේද? පැහැදිලා කියනවා ඔබ වහන්සේ තමයි මේ පිණ්ඩපාතයේ වළඳීමට සුදුසු වෙන්නේ කියලා. එසේද කියා ස්වර්ණ පාත්‍රයේ පුරවා. එතකොට නිකන් නෙවෙයි මේ කිරිහාරේ පූජා කරන්නේ. මේ පිණ්ඩපාතේ පූජා කරන්නේ නේද? ස්වර්ණ පාත්‍රයේ පුරවා. රත්තරන් පාත්‍රයකින් තමයි භාග්‍යතුන් වහන්සේට මේ පායාසය පිරිනමන්නේ පූජා කිරීමට දැන් මේ සෝදානම් වෙන්නේ. සාසුන් වහන්සේ ආරම්භයේ පෙන්වා දී භෝජනීය ප්‍රතික්ෂේප කරමින් ගාථාභිගීතං මේ ආදී වදාළසේක. එතකොට දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මුලින්ම පැහැදීම ඇති කරලා ආරම්භයක් විදිහට මේ විදිහට ගාථා දේශනා කරන්නේ පැහැදීම ඇති කරන්න. එහෙමයි. ඒතර ආරම්භයේ විදිහට පැහැදීම ඇති කළා. ඊළඟට එහි ගාථාභිගීතං ගාථාවලින් ගයන ලද ගාථාභිගීත කියලා කියන්නේ ගාථාවලින් ගයන ලද කියලා කියන එක. ගීතය කියලා කියන්නේ ගායනාව කියන එකනේ. ඊළඟට අභෝජනීයං නොවැළඳිය යුතු කියන ලද්දේමය. එතකොට බැලඳීම සුදුසු වෙන්නේ නැහැ ගාථාභිගීතං කියලා කියන භෝජනය. එහෙමයි. බ්‍රාහ්මණය ඔබ මෙපමණ කලක් භික්ෂාචාර පිළිවෙතින් සිටි මට හැන්දක් පමණවත් දීමට නොසමත් වූයෙහි. දැන් මා විසින් ඔබට පැදුරෙහි තලාතුරන්නකු විසින් මෙන් සියලු බුදුගුණ ප්‍රකාශ කරන ලද්දේය. මෙසේ මේ භෝජනය ගායනා කරන්නකු විසින් ගායනා කොට ලද්දක් මෙන් වේ. දැන් එතකොට හරියට මේ පැදුරෙහි තලාතුරන්නකු වගේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලාගේ ගුණ පිළිබඳව එහෙමයි. ඒ විදිහට ප්‍රකාශ කළා. එහෙමයි. දේශනා කළා. ඒ දේශනා කරනකොට ඔබ පැහැදීමක් ඇති කරගත්තා. ඔබට ඉස්සෙල්ලා දම් පිළිගන්නන්ට අදහසක් තිබ්බේ නැහැ. ප්‍රතික්ෂේප කරා. එහෙමයි. ප්‍රතික්ෂේප කරා. දැන් ඔබ දැන් පැහැදුනා. නේද? එහෙමයි. දැන් පැහැදිලා ඉන්නවා. එහි මේ ගාථාභිගීතම් මේ අභෝජනීයං සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ බ්‍රාහ්මණය අර්ථයක් ධර්මයක් මැනවින් දකින්න උන් මේ ආකාරයේ භෝජනයකින් පිදිය විඳිය වැළඳිය යුතුය යන මේ ධර්මතාවය නැත. එතකොට මේ එහෙම ධර්මතාවයක් නැහැ. මොක මොන ධර්මතාවයක්ද?
අර්ථයත් ධර්මයත් මැනවින් දකින්න ඕන් මේ ආකාරයේ භෝජනයේ විඳිය යුතුයි කියලා ධර්මතාවයක් නැහැ. එහෙමයි. ධර්මතාවයක් නැහැ. ගාථා බිගීතං පනුදන්ති බුද්ධා. ගාථා වලින් ගායනා කොට ලද්දක් බුදුරු බැහැර කරත්මය. ධම්මේ සති බ්‍රාහ්මණ උත්තිරේසා. බ්‍රාහ්මණය ආර්ය ධර්මයේ ඇති කල්හි ධර්මය අපේක්ෂා කොට ධර්මයේ පිහිටා ජීවිත ගෙන යන්න උන්ගේ මේ පැවැත්මයි මේ ආර්ය ආජීවයයි. එතකොට ඒ ආර්යයන් වහන්සේලාගේ ආජීවයේ ජීවිකා බවට පත් වෙන්නේ මේ ඒ ධර්මතාවය. මේ ආකාරයෙන් ගාථා කියාලත් දෙයක් බැහැර කොට ධර්මයෙන් ලද දේම වැළඳිය යුතු වන්නේය. එතකොට ගාථාභිගීත කියලා කියන ස්වභාවයෙන් වළඳන්නේ නැතුව හරියටම අර්ථය සහ ධර්මයේ කියලා කියන යථා ස්වභාවය අවබෝධ කරගත් උතුමන් වහන්සේලාට මේ භෝජනය වැළඳීම සුදුසුයි කියලා දේශනා කළා. ඉක්බිති බ්‍රාහ්මණයා මෙසේ සිටියේ. මම පෙර ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ හෝ අගුණ හෝ නොදනිමි. මං ගුණ දන්නෙත් නෑ අගුණ දන්නෙත් නෑ. එහෙමයි. නේද? ගුණ දන්නෙත් නෑ අගුණ දන්නෙත් නෑනේ. දැන් උන්වහන්සේගේ ගුණ දැන මගේ ගිහි 80 කෙලක් පමණ ධනය ශාසනයෙහි වැය කිරීමට කැමැති බවක් හටගෙනිනි. එතකොට මේ බමුණා සීසි පහස බමුණෙක් නෙවෙයි. 80 කෙලක් ධනය ඒ විදිහට තමන් සන්තකයේ තිබුණු කෙනෙක් තමයි මේ අග්ගික භාරද්වාජ කියලා කියන්නේ. මෙයාට කල්පනා වුණා මේ තමන්ගේ 80 කෙලක් මේ ධනය ඒ විදිහට මේ තුනුරුවන් කෙරෙහි පූජා කරන්න. එහෙමයි. බුද්ධ ධම්ම සංඝ කියලා කියන මේ තුනුරුවන් කෙරෙහි පූජා කරන්නට මගේ සිතක් දැන් මේ පහළ වෙලා තියෙනවා. එහෙමයි. කියලා ඒ විතර ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. මේද මා විසින් දෙන ලද ප්‍රත්‍යද අක්කපයයි පවසනසේක. දැන් එහෙම හිතක් පහළ කරගත්තොත් දැන් මට මේ විදිහ හිතක් පහළ කරගෙන පහළ වෙලා තියෙනවා. එහෙමයි. මම ශ්‍රමණ ගෞතමයන් විසින් පිළිගනු ලබන්නෙක්මි. එතකොට මෙයාට අදහසක් පහළ වුණා. දැන් කලින් අදහසක් පහළ වෙලා තිබුණා. මේ දානය පූජා කිරීම පමණක් නෙවෙයි. දානය පූජා කිරීම පමණක් නෙවෙයි. මට කල්පනා වුණා මගේ 80 කෙලක් ධනය දැන් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. එහෙමයි. නේද? භාග්‍යතුන් වහන්සේ මේ ආහාරය පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ ධනයත් පිළිගන්න එකක් නැද්ද? එහෙමයි. පිළිගැනීමට සුදුසු වෙන එකක් නැද්ද? එහෙමයි. කියලා අර විදිහේ කොකුසක් ඇති කරගත්තා. එහෙමයි. ඒ වෙලාවේ ඉක්බිති භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානය යොමු කොට ඔහුගේ චිත්තාචාරය සිතුවිල්ල විමසනසේක් මොහු තමා විසින් දෙන ලද සියලු ප්‍රත්‍ය අකපයයි සලකයි. දැන් මෙයාගේ හිතේ තිබුණු ස්වභාවය සම්පූර්ණයෙන් භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා. එහෙමයි. යම් භෝජනයක් අරඹයා කතාවක් ඇතිවිනිද එය පමණක් නොවටි. සෙස්ස නිර්දෝෂයයි බ්‍රාහ්මණයාට සිව්පසයෙහි ඥාන දොරටු පෙන්වනසේක් අඤ්ඤේනවා යනාදී වදාළසේක. එතකොට දැන් මෙතන අර අඤ්ඤේනවා කියලා කියන එක වචනේ ඒ වගේ වචනයක් මෙතන යොදන්න හේතුව තමයි ඒ විදිහට අඤ්ඤේනච කේවලිනං මහේසින් කියලා කියන ඒ වචනේ යොදන්න හේතුව තමයි භෝජනේ හැර අනිත් දේවල්. භෝජනේ හැර අනිත් දේවල් පූජා කිරීමට සුදුසුයි කියලා දේශනා කර ප්‍රතිපද. ඒ දේශනා බුදුරජාණන් දේශනා කරන්නේ ඒ ගාථාව දේශනා කරන්නේ සම්පූර්ණයෙන්ම වර්තමානයේ අතීතයේ වර්තමානයේ අනාගතයේ කියලා කියන අවස්ථා තුනම එක විට දැකලා. එහෙමයි. නේද? එක විට දැකලා.
නැත්තම් මේ කාරණේ මේ විදිහට කිව්වට පස්සේ ආයෙත් බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරන්න එපා. එහෙමයි. නේද? ආයෙත් ගාථාවක් දේශනා කරන්න ඕනේ. එහෙමයි. ආයෙත් දේශනාවක් දේශනා කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ අර සිතේ තිබෙන සම්පූර්ණ සිතුවිලි ටික බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. ඔව් සර්වඥතා ඥාණයෙන් දැකලා තමයි මේ දේශනාව දේශනා කළා තියෙන්නේ. එහෙමයි. සහන් දැන් බැලුවහම මේ කාරණා ටික මේ පෙළේ නෑනේ. එහෙමයි. නේද? එහෙමයි. පෙළේ නෑ. නමුත් අටුවාවේ සඳහන් වෙනවා. එහෙමයි. එහි කුක්කුච්ච වූපසන්තං කුකුස් නොමැති වීම ආදී වශයෙන් සමනය වූ කුකුස් ඇති. ඒතර කුකුස කියලා කියන්නේ සැකේ කියලා කියන එකනේ. එහෙමයි. නේද? කුකුස කියලා කියන්නේ සැකේ. ඒ සැකය වූපසන්තං සම්පූර්ණයෙන්ම නැති වුණා. සමනය වුණා. එහෙමයි. කුකුස කියලා කියන එක නැති වෙන ආකාරයට තමයි දේශනා කළේ. අන්නේන පානේන මේ දේශනා මාත්‍රයකි. එතකොට සාමාන්‍යයෙන් ආහාර පාන කියලා තමයි ඒ විදිහට ආහාර කියලා සඳහන් කරනවා නම් පාන කියලා කියන වචනේ එතෙන්ට යෙදෙනවා. එහෙමයි. අර්ථය මේයි. පරිත්‍යාග කරන්නෙමි ඔබ විසින් සලකන ලද අන් සිවුරු ආදී ප්‍රත්‍යයෙන් උපස්ථාන කරහි. එතකොට ඔබට පුළුවන් ආහාර වගේම අනිකුත් සිව්පසෙම සම්පූර්ණයෙන්ම පූජා කරන්න. එහෙමයි. තුනුරුවන් කිරී ඒ විදිහට පූජා කරන්න පුළුවන්කම තියෙනවා. කෙත්තං හිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝති. මෙසේ තථාගතයන් වහන්සේගේ ශාසනය පුඤ්ඤ පෙක්ඛස්ස පින් අපේක්ෂා කරන අයටය. එතකොට පුඤ්ඤ පෙක්ඛස්ස කියලා කියන්නේ පින් අපේක්ෂා කරන අය. පින් බලාපොරොත්තු වෙන අය කියන එකද. දැන් පෙක්ඛස්ස කියලා කියන්නේ අපේක්ෂා කරන අය. එතකොට පින් අපේක්ෂා කරන අයට තමයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. එහෙමයි. ඔබට පමණක් නොවේ. දැන් එතකොට අර බමුණට මතක් කළා ඔබට විතරක් නෙවෙයි. එහෙමයි. පින් අපේක්ෂා කරන හැමෝටම තමයි මේ සම්මා සම්බුදු ශාසනය කියලා කියන්නේ. අල්ප වූ බීජ ඇති කල්හි බොහෝ ශස්‍යවල ඵල දෙන්නා වූ මනා කෙතක් මෙන් පිළියෙල කරන ලද්දේ වේ. එතකොට බොහෝම සුළු බීජ පවා නේ බොහොම පුංචි බීජයක් පවා මේ පින්කෙතේ වැපරුවාට පස්සේ බොහෝ බීජ බවට පත් වෙනවා. ඒකනේ අර එතකොට බොහොම පුංචි ශ්‍රද්ධාවෙන් නේද පුංචි ශ්‍රද්ධාවෙන් විපුල ඵල නා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. එතකොට සම්පූර්ණයෙන්ම තමන් බලාපොරොත්තු වන ඵල සම්පූර්ණයෙන් නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ පින්කෙත කෙනෙක් වැපුරුවහම. එහෙමයි. ඒ නිසා මේ බමුණා ඊටාම පැහැදිලා තුන්වන් සරණ ගියා පමණක් නෙවෙයි. ඉන් නොනැවති පැවිදි භාවය මේ ජීවිතයේ ලබන උතුම්ම ලාභය. එහෙම නැත්නම් මේ ජීවිතයේ ලබන දුර්ලභව ලබා ගන්න දුර්ලභා පබ්බජ්ජා කියලා බුදුරජාණන්සේ දේශනා කොට වදාළ දුර්ලභ පැවිද්ද ලබාගෙන මහරහතන් වහන්සේ නමක් බවට පත්වන්නට වාසනාව භාග්‍ය උදා කරගත්තා කියලා මේ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. විශේෂයෙන්ම අටුවා දේශනාවත් සමග. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලි අද ඔබ වහන්සේ මතක් කර දුන්න අග්ගික සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයට අනුව එහි පැහැදිලි කිරීමත් ඒ වගේම එහි නොතිබූ කාරණාවන් ගොන්නක් අටුවා දේශනාවේ සඳහන්ව තිබුණා. ඒ විග්‍රහය ඒ අනුව යමින් බලන කල අපිට තවදුරටත් පැහැදිලි කරගන්නට හොඳ අවස්ථාවක් තමයි මේ අටුවා දේශනාවත් නායක ස්වාමීන් වහන්සේ විසින් විග්‍රහ කිරීම. ඉතින් මෙය ප්‍රතික්ෂේප කරන මේ ශාසනයේ ඉන්නා වූ පිරිසත් අපි අතර නැතුවාම නෙවෙයි. හැබැයි බොහොම අවබෝධයෙන් කටයුතු කරන බෞද්ධ ඔබට පැහැදිලි වනවා ඇති මේ සූත්‍ර පිටකයේ සඳහන් කරුණු අටුවා දේශනාවත් අනුව විග්‍රහ කර ගැනීම කොයිතරම් දුරට වටිනා කියන කාරණාවක්ද යන්න වග.
සදහැවතුනි අපි වැඩසටහන නිමාවට පත් කරන්නට පෙර ආතුව නායක ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති මේ සූත්‍ර දේශනාව කොයි විදිහටද අපි අපේ අද කාලේ මේ ජීවිතවලට ගලප ගන්නෙ. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත මේ සුමధుර දේශනාවන් සියල්ලම පාහේ සර්වකාලීන සර්ව භෞමික ධර්මතාවයන්. ඉතින් මේ කොහොමද අධ්‍යතනයේ වෙසෙන අපි අපේ ජීවිතයට උකහා ගන්න කියන කාරණාව විමසද්දී මට මතක් වුණේ නායක ස්වාමීන් වහන්සේ මේ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා තමන්ගේ මතය කොයි විදිහේ වුණත් යම්කිසි පිනක් තිබුණා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය සවන වැකුණු සැනින්ම එය අවබෝධ කරගන්න. ඒ දුර්මතය විදාරණය කරගෙන මේ සත්‍ය අවබෝධ කරගන්න එතුමාට පිනක් තිබුණා. ඉතින් මේ පිළිබඳවත් අපට කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම දැන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගන්නවා කියලා කියන්නේ ඕකනේ. එහෙමයි. නේද? පූර්වාත් භාවයන් වල මේ බමුණා ඇත්තටම පින්කෙත වපුරපු කෙනෙක්. එහෙමයි. ඒ නිසා තමයි මේ ජීවිතයේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්කම ලැබුණේ. එහෙමයි. නේද? බොහොම පුංචි අඩුපාඩුවක් තිබුණා. අඩුපාඩුව තමයි මේ විදිහට අන්‍ය ලබ්ධිකයෙක් බවට පත්වීම. ඉතින් ඒ නිසා ඒ විදිහට බමුණන් විසින් යම් කිසි විදියකින් අර මේ වේද ශාස්ත්‍රය නේද? වේද ශාස්ත්‍රය උගන්වනකොට තමාම්ම සමීපයට අරගෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන විදියට තමයි මේ ඒ වේද ශාස්ත්‍රය උගන්වන්නේ. නේද? එතකොට ඒ වේද ශාස්ත්‍රයේ උගන්වනකොට තව දෙයක් තමයි මේ ප්‍රශ්න අහන්න බෑ. ප්‍රශ්න විමසන්න බෑ. එහෙමයි. ඒ ගුරුවරයා යම් දෙයක්ද කියන්නේ ඒක ඒ විදිහටම දරා ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඒ අයගේ සිරිත. ඉතින් එතකොට දැන් මෙතෙන්දී බමුණාට ඊටාම බමුණාට හැකියාවක් ලැබුණා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන්න. එහෙමයි. ඉතින් එතකොට අපි දන්නවා යම් කිසි දෙයක් අර යම් කිසි දෙයක් ශ්‍රවණය කරනකොට ඒ ප්‍රශ්නයට පිළිතුරු සම්පූර්ණයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ වේද ශාස්ත්‍රය තුල. නේද? වේද ශාස්ත්‍රය තුල ඒ බ්‍රාහ්මයන් විසින්ම බමුණන් විසින්ම දේශනා කරන දේ බමුණන් විසින්ම කියන දේ දරා ගන්නවා මිසක් ආයි විමසන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ නිසාම තමයි තමන් සමීපයටම අර ගෙනල්ලා තවත් කාටවත් ඇහෙන්නේ නැති වෙන්නේ කියන්නේ. එහෙමයි. එතකොට තවත් විදියකින් ඒ අය පොදුවේ කියන කාරණා ටිකකුත් තියෙනවා. අර විදිහට අර මේ ගුරු පරම්පරාවෙන් ඒ විදිහට ගෝල පරම්පරාවට යන ක්‍රමයකුත් තියෙනවා. එහෙමයි. ඉතින් මේ ක්‍රමයේදී ප්‍රශ්න විමසන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි සසර පුරාවටම මේක මේ බමුණාට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නේද? ඒතර දන් දීම කොහොමද වෙන්නේ? ඊළඟට චරණ ධර්මයේ කියලා කියන්නේ එහෙම නැත්නම් අර මේ ජීවිතේ හැසිරීම කොහොමද වෙන්නට ඕන? අපි ගත්තොත් එහෙම දීම වගේම කෙනෙකුගේ හැසිරීම රටාව සකස් වෙලා තියෙන්නේ ඒ අයගේ කුල පරම්පරාව අනුව. ඒත් කුල පරම්පරාවෙන් පැවැතගෙන ඉන්නේ මේ හැසිරීම නිසා. එහෙමයි. නේද? කෙක්කෙනා ඉපදිලා තියෙන ඒ පෞල් කුටුම්බය තුළ ඒ අයගේ යම් කිසි විදියකින් ජීවිකාව රඳා පැවතිලා තියෙන්නේ ඒ චරණ ධර්ම ටිකත් එක්ක. එතකොට ඒ කුල පරම්පරාවට අයිති චරණ ධර්ම ටිකක් තමයි පැවතුනේ. නමුත් අපි දන්නවනේ දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ 15 චරණය කියලා. එහෙමයි. මේ චරණ ධර්ම 15ක් තියෙනවා කියලා. ඉතින් ඒ 15 චරණ ධර්මයන්ගෙන් සමන්විත වුණු කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා ඒ විදිහට චරණය කියලා කියන එක හැසිරීම කියලා කියන එකේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒතර ඒ හැසිරීම සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ආර්ය ධර්මයේ තුල විශේෂයෙන්ම
විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම. එහෙමයි. ඒතර තමයි චරණය කියලා කියන්නේ පිරිසුදු වෙන්නේ නේ. එහෙමයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කිරීමෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන් කිරීම තුලින් තමයි චරණ ධර්මයේ සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අර හැසිරීම රටාවේ තිබෙන යථාර්ථය දකින්න පුළුවන්කම ලැබුණ මේ බමුණට අවසානයේදී තුන්වන් සරණ ගිහිල්ලා නැවත කමඨහන් ලබාගෙන බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන මේ ධර්මය යථාර්ථයෙන් අවබෝධ කර ගැනීම තුලින්. එහෙමයි. ඉතින් ඒ වගේ මේ ඇත්තටම පින් කරලා තියෙන්න ඕනේ. අර පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියන ආකාරයට පෙර පින් කරලා තියෙන්නට ඕනේ. එහෙමයි. ඉතින් පෙර පින් කරලා තියෙන නිසා තමයි ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්ම කාරණා ටික ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් අපිත් ඇත්තටම කල්පනා කරන්නට ඕනේ දැන් මේ බමුණා දානේ සම්පූර්ණ කරගත්තා, සීලය සම්පූර්ණ කරගත්තා, භාවනාව සම්පූර්ණ කරගත්තා. නේද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ පින්වම් පෑ වදාලත් බුදුරජාණන් වහන්සේ ධර්මමාන කාලේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සමීපේම ධර්ම ශ්‍රවණය කරලා ඒ විදිහට ධර්මාබෝධය ලබාගත් උතුමන් වහන්සේලා මෙච්චරයි කියලා ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අසංඛ්‍ය ගණන් සත්වයන් දුකින් ඒ විදිහට එතර වුණා. එහෙමයි. ඉතින් ගොඩක් වෙලාවට මේ කාලේ ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි මේ අගුණ කන් එහෙම නැත්නම් ඒ වගේ අපේ මේ අපේ සමාජය තුළ දකින්න ලැබෙන ඒ විදිහට නොයෙකුත් විදිහේ අකටයුතුකම් නේද? අකටයුතුකම් දකිනකොට ඒ වගේම සංවේදී කාරණා ගොඩක් දැක්කහම කියන දෙයක් තමයි ගොඩක් අය මේ අබුද්ධෝත්පාද කාලේ මේක අබුද්ධෝත්පාද කාලයක් කියලා. නේද? අබුද්දස්ස කාලේ ලැබුත්තිත්තයි කියලා කියනවනේ. ඒ වගේ මේ අබුද්දස්ස කාලයක් කියලා කියන කතාවක් කියනවා. එහෙමයි. සම්පූර්ණයෙන් වැරදිනේ. එහෙමයි. නේද? අබුද්දස්ස කාලයක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ බුද්ධෝත්පාද කාලයක්. එහෙමයි. ඉතින් එතකොට මේ වචනේ ලිහිසි පහසු වචනයක් නෙවෙයි. එහෙමයි. කෙනෙකුට හිතට නැගෙනවා නම් ඇත්තටම මේ බුද්ධෝත්පාද කාලයක් කියලා මේ කෙනෙකුට දැනෙන්නේ නැත්තම් ඒක මහා පවක් අකුසලයක්. ඒ කියන්නේ මේක බුද්ධෝත්පාද කාලයක් නොවේ කියලා කියන එකවත් මේ බුද්ධෝත්පාද කාලයක් කියලා එකවත් වටහා ගන්න මේ ඥානයක් නැහැ කියලා කියන එක. එහෙමවත් වාසනාවක් නැහැ කියලා කියන එක. ඉතින් එතකොට බුද්ධෝත්පාද කාලයක් වෙලත් බුද්ධෝත්පාද කාලයක් මේ ඒ විදිහේ නොවේ කිය බුද්ධෝත්පාද කාලයක් බුද්ධෝත්පාද කාලයක් කියලා අවබෝධ කරගන්න බැරිවීම එහෙම කොයිතරම් අවාසනාවක්ද කියලා කරන්නේ. එහෙමයි. නේද? අර කට වචනේට සමහර වෙලාවට කියනව වෙන්නත් පුළුවන්. නිකන් පුරුද්දට වගේ කියලා කියනව වෙන්නත් පුළුවන්. එහෙමයි. නමුත් ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙමයි. වැරදි අදහසක්. ඔක ගොඩාක් තරුණයන් අතර එහෙමයි. ගොඩාක් තියෙන කාරණයක්. නේද? එහෙමයි. ඉතින් ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලය තුල පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනවා. එහෙමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පින්වම් වදාළත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මකාය සම්පatti ලෝකේ බබලනවා. එහෙමයි. නේද? ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් හැම දිනාටම අද දවසේ මේ විදිහට ශ්‍රවණය කරපු ධර්ම කාරණා තුලින් හැම කෙනාටම අවබෝධයක් ඇති කරගන්න පුළුවන් අර දානය කොයිතරම් පිරිසුදු බවට පත් වෙන්නට ඕනද කියන එක. දැන් එතෙන්දී මේ බමුණා අර ගිනි පිදීම නේද? අග්ගි හෝම පැවැත්වීම. එහෙමයි. එතකොට අර සකස් කරගත් ආහාර ටික ගින්නට දාන එක. එහෙමයි. එතකොට ආහාර විතරක් නෙවෙයි සහන් මේ ගින්නට දාන්නේ. එහෙමයි. සමහරලාට මිය ගිය කෙනෙක් නම් මිය ගිය කෙනා අඳින්න කැමති ඇඳුම්. ඒ වගේම සමහරලාට පරිහරණය කරන්න අවශ්‍ය කැමති දේවල්. එහෙමයි. පවාර වේ ගින්දරට දාන ක්‍රමයක් ඇතම අදත් ඉන්දියාවේ තියෙනවා. එහෙමයි. අදත් ඉන්දියාවේ තියෙනවා. සමහරලාට ගින්දරට දානවා එහෙම නැත්නම් වලක් හරලා වලට දානවා. එහෙමයි. අර පරිහරණය කරපු බොහෝ ගෙදර තියෙන ඔක්කොම ලොකු වලක් හරලා ඒ වලට දාන ක්‍රමයක් අදත් ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ මිය ගිය අය සතුටු කරා.
එහෙමයි. එතකොට එහෙම කිරීම මහා පවක් හැටියට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළා. එතකොට ආහාරයක් ගින්දරකට දාලා පුලුසනවා කියලා කියන එක ඒ විදිහට නුසුදුසු දෙයක්. වගේම තමයි ඒක මහා පවක් හැටියට. ඒ කියන්නේ තමන්ට අනුභව කරන්න තිබෙච්ච ආහාරයක් මේක. එහෙමයි. එහෙම නැත්නම් තවත් කෙනෙකුට ආහාරය තවත් කුසගීන නැති කරගන්න තිබුණු අවස්ථාවක් නෙමෙයි නැති කරේ. එහෙමයි. ඒ නිසා ඒක අපායට යන්න තරම් පවක්. ඒතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ ආහාර පාන කියලා කියන ඒවා සැලකිල්ලක් නැතුව කොයිතරම් මේ නොසැලකිල්ලෙන් යුතුව මේවා බැහැර කරනවද? පරිහරණය කරනවද? ආහාරනේ. එතකොට අපි දැන් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව නීති කොච්චර තියෙනවද? නේද? කොච්චර නීති සම්පාදනය වෙලා තියෙනවද? ඉතින් ඒ වගේ නීති වලින් පවා මේක මේ ආවරණය කරලා තියෙන්නේ. මේකේ තියෙන වැදගත්කම නිසා. වෙන එකක් නෙවෙයි මේ ආහාරයේ තියෙන වැදගත්කම නිසා. ඉතින් ඒ නිසා මේ ආහාරයේ යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙනේ. දානේ යථාර්ථය මොකක්ද කියලා දැන් අවබෝධ කරගන්න පුළුවන්. දානේ සුදුසු වෙන්නේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. නේ? පින් කෙතක් වඳු ඕ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මුලින්ම දානය පූජා කිරීම තුලින් තමයි පින්කමක් මහත්ඵල මහානිසංස කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉන් අනතුරුව තමයි සිල්ලවත් ගුණවත් උතුමන්ට සහ අර තිරිසන් සතෙකුට පවා ආහාරයක් දීම තුළින් ඒ විදිහට දේව මානුෂික නිවන් කියලා කියන ත්‍රිවිධ සම්පත් නගා කරගන්නට හැකියාව ලැබෙනවා. මේ ධර්මකාරණා ශ්‍රවණය කිරීම තුළින් ධර්මකාරණා අවබෝධ කර ගැනීම තුළින්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම අරුත් සපිරි කරුණු ගොන්නක් මේ සූත්‍ර දේශනාවට අදාළව ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. දැන් ඔබට වැටහෙනවා ඇති මේ යථාවාදී දර්ශනය කොයිතාක් දුරකට සර්වකාලීනයිද? ඒ අතීතය, වර්තමානය සහ අනාගතය කියන තුන් කාලයටම අයිති වුණු ධර්මතාවයන් තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ. ඉතින් ඒවා මේ බුද්ධෝත්පාද කාලය තුල සවන වැකෙන්න, එහෙම නැත්නම් දෙනයනින් බලන්න පුළුවන් වාසනාව ඔබ අප සියලු දෙනාටම අද වන විට උදාව තිබෙනවා. මේ බෞද්ධ නාලිකාව ප්‍රමුඛව නාලිකාවන් ගොන්නක් විහිවීම තුලින්. ඉතින් කෙසේ හෝ වේවා ධර්මාවබෝධයෙන් ජීවිතාවබෝධය ළඟා කරගන්න ඔබට මේ දහම් කාරණාවන් මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාවත් සමග අදට අපේ වැඩසටහන නිමාවට පත් කරන්නට අපේ කාල වේලාව එළඹ තිබෙනවා. බෞද්ධ රූපවාහිනියෙන් UHF 53 ඔස්සේ බස්නාහිර පළාතේ වෙසෙන ඔබ සාමාන්‍ය නාලිකාවක් හරහා අපව නරඹනවා. ඒ වගේම ඩයලොග් TV, PO TV කියන සැටලයිට් තාක්ෂණයන් ඔස්සේ ඔබ ලංකාවේ කොහේ කොතැනක සිටියත් අපව නරඹන බව අප දන්නවා. ඒ වගේම FM MHz 101.3 සහ FM MHz 101.5න් බෞද්ධ ගුවන්විදුලි ඔස්සේ දිවයින පුරා විසිරී පැතිරී සිටින බෞද්ධයන්ට අපව ශ්‍රවණය කරන්නට පුළුවන් බෞද්ධ ගුවන්විදුලි ඔස්සේ. ඒ වගේම ලංකාවෙන් එතර වෙසෙන කොයි කාටත් ඔබේ නෑහිත මිතුරන්ට පවා පුළුවන් නම් කියන්න මේ කලන මිතුරු නාලිකාව සමග, එහෙම නැත්නම් බෞද්ධ නාලිකාව සමග අත්වැල් බැඳ ගන්නට ඕනටත් පුළුවන් www.thebuddhist.tv කියන වෙබ් අඩවිය හරහා ඔවුන් ලෝකේ කොහේ කොතැනක සිටියත්. ඉතින් ඔවුනටත් ඒ අවශ්‍ය කරන කල්යාණ මිත්‍රත්වයේ දෑත දිගු කරන්න ඔබට ආරාධනා කරමින් අදට වැඩසටහන නිමාවට පත් කරන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. බෞද්ධ නාලිකාවේ මෙකී කටයුතු වෙනුවෙන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කර්තව්‍යයන් වෙනුවෙන් ඔබටත් පුළුවන් දානයන් අතර උතුම්ම දානය වන මේ ධර්ම දානය සමග අපහා සමග අත්වැල් බැඳ ගන්න. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට ඔබට පුළුවන් කතා කරන්න 0117 215 288 කියන දුරකථන අංකය වෙත. 0117 215 288 කියන දුරකථන අංකය වෙත. එසේනම් අදට වැඩසටහන නිමාවට පත් කරන්නේ මීළඟ දවසේදීත් ඔබව බලාපොරොත්තුවෙන් හමුවීමට. එසේනම් අද දවසේදී මේ දහම් කරුණු අපට පැහැදිලි කර දුන්නා වූ බෞද්ධ නාලිකාව නම් වූ මේ විසල් මාධ්‍ය වෘක්ෂයේහි වර්තමාන
නියමුවාණන් වහන්සේ විදිහට කටයුතු කරන කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිද්ධ කරන අපමණ ශාසනික සමාජීය මෙහෙවරයන්හි කුසල් බෙලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ ඒ පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එක ලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම පවෙන් තොරව ජීවිතය පිනෙන් පුරවා ගන්නට අවශ්‍ය කරන වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට සමුගන්නවා ප්‍රඥාව ඔබේ ජීවිතයට ලං කරලන කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනින්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?